අයගොන් දෙපුතේ. අපි කතා කරමින් හිටියා විද්‍යාත්මක අංකණය හා වැටීම. අපි විද්‍යාත්මක අංකණය කියන්නේ මොකක්ද කියන එක පහුගිය වීඩියෝෙන් කතා කරා. මම කියලා දුන්නා විශාල සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණය ලියන්නේ කොහොමද? ඒක විද්‍යාත්මක අංකණය නාපව සාමාන්‍ය ආකාරයට පෙරලන්නේ කොහොමද? ඊළඟට මම කියලා දුන්නා කුඩා සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවක් විශාල සංඛ්‍යා ගානක් තියෙන කොහොමද විද්‍යාත්මක අංකණය ලියන්නේ ආපහු මේක සාමාන්‍ය ආකාරයට පෙරලලා ලියන්නේ කොහොමද කියලා. අද මම මේ පාඩමේ අවසාන කොටස ඉතා වැදගත් කොටසක්. ඒ තමයි වැටීම ගැන කතා කරන්නේ. මේ වැටීම කියලා කියන්නේ මොකක්ද කියලා බලමු ඉස්සෙල්ලා. අපිට පුතේ සංඛ්‍යාත්මකව අගය ප්‍රකාශ කිරීමේදී යමක් සංඛ්‍යාත්මකව ප්‍රකාශ කිරීමේදී ප්‍රකාශ කරන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි හරිතම අගය ප්‍රකාශ කරනවා. අනික තමයි ආසන්න අගය ප්‍රකාශ කරනවා. ඒ මොකද දෙක? සමහර දේවල් තියෙනවා හරිම අගය ඕනේ කරනවා. දශම ස්ථානෙටම නිවැරදි ඕනේ. සමහර දේවල් තියෙනවා එහෙම ඕනේ නැහැ. උදාහරණයක් ඇටියට ඔබ පාසල් යනකොට බස් එකේ ඔබ ළඟ වාඩි වෙලා යන කෙනෙක් පාසලේ විස්තර අහනවා. අහනවා දීප්තේ මේ ඔයාගේ පාසලේ ළමයි කොච්චර ඉන්නවා? ඔබ එතකොට මොකක්ද දෙන උත්තරේ? ඔබ හරියටම පාසලේ ඉන්න ගාන කියනවා? නෑ, එහෙම කියන්නේ නෑ. එහෙම කියන්න හැකියාවකුත් නෑ. එහෙම කියන්න ඕනකමකුත් නෑ. මොකද අහන එක්කෙනාට ඕනේ ආසන්න අගයක් දැනගන්න විතරයි. ඔබ ප්‍රකාශ කරන්නේ ආසන්න අගය. මගේ ඉස්කෝලේ ළමයි 1200ක් විතර ඉන්නවා. 1200 කිව්වා හරියටම 1200ක් නෙමෙයි. 1200ට ආසන්න ගාණක් කියනවා. සමහර දේවල් වල එහෙම බෑ. දැන් සමහර දේවල් කියන්නේ දැන් ඔබ වෛද්‍යවරයා ළඟට යනවා උණ හැදිලා. එතකොට උණ කියලා කියන්නේ දැන් කෙනෙක්ගේ සාමාන්‍ය උෂ්ණත්වය ෆැරන්හයිට් වලින් පුතේ ෆැරන්හයිට් අංශක 98.4යි. එතකොට මේ 98.4ට වඩා එක දශමයක් වැඩි නම් එයාට උණ. දශම ස්ථාන දෙකක් වැඩි නම් එහෙම කුඩ උණ. එතකොට ඔබ වෛද්‍යවරයා ළඟට ගියාම වෛද්‍යවරයා එයා ළඟ ඉන්න නර්ස්ට කියනවා මෙයාගේ උණ බලන්න කියලා. නර්ස් අර උණ කටුවේ තියලා බලලා උණ ඔයාගේ උණ තියෙන්නේ දශම ස්ථාන 1යි වැඩි. 98.5යි. එයා ඒ දශම ස්ථාන 1ක් වැඩි වීම නොසලකා ආසන්න අගය ගැන හිතලා කිව්වොත් මෙයාට උණ නෑ ડોක්ටර් කියලා මොකද වෙන්නේ? ඔබට බෙහෙත් දෙන්නේ නෑ. ඒව බෑ. වෛද්‍ය කාරණාවලදී ලබා ගන්න අදත්ත හරියටම නිවැරදිව තියෙනවා. ඒ වගේ දැන් ඔබ යන ඇඳුමක් මහන්න. ෂර්ට් එකක් මහන්න යනවා. ෂර්ට් එකක් මහන්න යන පිළිවෙලක් නමාන කියන ඔබේ මිනුම් ගන්නවා. මේ මිනුම් ගන්නකොට හරියටම නිවැරදිව මිනුම් දැන් මේ උරයිසේ පළල හරියටම දශම ස්ථානයට ගන්න ඕනේ. එහෙම නොගත්තොත් මොකද? ආසන්න මිනුම් ගත්තොත් එන්නේ එක්කෝ ඔබට ඒ ෂර්ට් එක ලොකෝයි නැත්නම් ඒ ෂර්ට් එක අඳින්න බෑ. ඒ වගේ තැන්වලදී નિયમિત මිනුම්. දැන් ඔබ දැකලා ඇති පොත්පත් දැන් අර මම ඔබට ඉස්සෙල්ලා කතා කරා ඉස්සෙල්ලා වීඩියෝවේ දැන් මේ අපි කිව්වොත් එහෙම ඔය බොහෝ පුවත්පත් තුළ තියෙන සංඛ්‍යාත්මක අංක බලන්න හුඟක් ඒවා ලියවිලා තියෙන පිටිපස්සට බිංදු සහිතව නේද කියලා. දැන් මේ බලන්න මේ තියෙන්නේ සූර්යයාගේ සිට පෘථිවියට ඇති දුර 149යි 600යි ආයි බිංදු 3 ගොඩවල් දෙකක් තියෙනවා. බිංදු 3 ගොඩවල් දෙකක්. එතකොට මේ තියෙන්නේ ඔබට දැනෙන විදිහට හරිම අගයක්ද මේ තියෙන මීටර වලින්? නෑ, මේ තියෙන්නේ ආසන්න අගයක්. ඔය ආසන්න අගය ලියන බොහෝ දේවල් සංඛ්‍යාත්මකව ලියන පුතේ අපි ලියන්නේ ආසන්න අගය. පුවත්පත්වල තියෙන හුඟක් සංඛ්‍යා ලේඛන බලන්න ඒවැය තියෙන ගොඩක් පිටිපස්සට බිංදු. ඒ පිටිපස්සට බිංදු තියනවා නම් ඔබට මේ පාඩම කියද්දී තේරෙයි එළියලා තියෙන වටේලා. එළියලා තියෙන වටේලා ආසන්න රාශීන්ට වටේලා. මම දැන් වටේන විදි කියලා දෙන්නම්. අපි කොහොමද සංඛ්‍යාවක් වටේන්නේ? අපි සාමාන්‍යයෙන් අපිට කතා කරන්න කියන්න පහසු සංඛ්‍යා 10 ගුණාකාර 100 ගුණාකාර 1000 ගුණාකාර
අපි සංඛ්‍යා වට යන්නේ තන්නේ ඒවට 10ට. ඊළඟට 100ට වට යනවා. ඊළඟට 1000ට වට යනවා. දැන් අපි 10ට වටේලා ප්‍රකාශ කරන්නේ කොහොමද? 10ට. 10ට වටේලා කොහොමද සංඛ්‍යාවක් ප්‍රකාශ කරන්නේ? ආසන්න 10ට වටේ. දැන් ඔබ කියන්න බලන්න 32 ආසන්න වෙන්නේ මොන 10 ගුණාකාරයටද? 10 20 30 40 50 කියන සංඛ්‍යා වලින් 32 ළඟ කාටද? 32 ළඟ 30ටද 40ටද? ඔව් 32 ළඟ 30ට. එහෙනම් 32 අපි 10ට වටේලා ලියනකොට ලියන්නේ 30යි කියලා. 30යි කියලා. ඒකට මොකද සිද්ධ වෙලා තියෙන්නේ කියලා මම. අනේ මේ දෙක ඉවත් වෙලා ඒ වෙනකොට බිඳුවක් ලැබිලා එච්චරයි. 33 ළඟ කාටද? එයා ළඟ 30ට. එහෙනම් එයාත් වටේලා ලියනකොට අපි ලියන්නේ 30යි කියලා. 34 කාටද ළඟ? හරි මේ දෙන්නගේ. එයා ළඟ එයාත් ළඟ 30 තමයි. එයා වටේලා ලියනකොට අපි ලියන්නේ 30යි. ඔබ කියන්න බලන්න 35 කාටද ළඟ? ඔව් 35 ප්‍රශ්නයක් තියෙනනේ. 35 තියෙන්නේ නැද? මේ පැත්තට තියෙන දුරයි මේ පැත්තට තියෙන දුරයි දෙකම එක සමානයි. එතකොට ඔබට ප්‍රශ්නයක් එනවා 35 ලියන්නේ 30ක් විදිහටද 40ක් විදිහටද කියලා. ඒක අපි ඉඩ තියලා පොඩ්ඩක් ඉස්සරහට යමු. 36 ඒක නම් අපිට බය නැතුව ලියන්න පුළුවන්. ඒක ළඟ 40. මෙයා පහු කරගෙන ගිහින් ඒකින්ද එයා ලියන්නේ 40. දැන් මොකද වෙලා තියෙන්නේ? මෙතන 6 නැති වෙලා ඒ වෙනුවට බිඳුවක් ඇවිල්ලා 3 4 වෙලා. එච්චරයි. එතකොට 36 37 ඒකත් 40. 38 ඒකත් 40. ඔබට පේනවා ඇති දැන්. එහෙම යනකොට අදට 40. 41 40 තමයි. එයා ළඟ 40. එතකොට 40 41 42 43 44 වෙනකන් 40ට තමයි වටේලා කියනකොට කියන්නේ. 10ට වටේනවා. දැන් මම මෙතන කියලා දෙන්නම් 35. 35 පුතේ දෙපැත්තටම මැදින්ද සම්මතයක් විදිහට අපි 35 වට යන්නේ පිටිපස්සේ තියෙන සංඛ්‍යාවට නෙමෙයි ඉස්සරහට තියෙන සංඛ්‍යාවට. ඒ කියන්නේ මේ ඉලක්කම 5 හෝ ඊට වඩා වැඩි නම් 5 6 7 8 9 5 හෝ ඊට වඩා වැඩි නම් වට යන්නේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාවට 40. එහෙනම් මෙයක් වටේලා ලියනකොට ඔයා 35 ලියන්න ඕනේ 40යි කියලා. එතකොට 40ට වටේන සංඛ්‍යා වෙන්නේ මේවා. 10ට වැටීමේදී 40 කියලා අපිට 40යි කියලා ලියන්න සිද්ධ වෙන්නේ කුඩාම සංඛ්‍යාව තමයි 35. මෙතන ඉඳලා මෙහාට ඔක්කොම 35 36 37 38 39 ඒ ඔක්කොම වැටෙන්නේ 40ට. එතකොට මෙතනින් ඉස්සරහට බැලුවොත් 40 කියනවා 44 වෙනවා. 44 වෙනකන් සංඛ්‍යාව වට යන්නේ 41 42 43 මේ ඔක්කොම මෙතෙන්ට. මේක වටේ මේ ටික ඔක්කොම මෙතෙන්ට මේ ටික වටේ යන්නේ 40. එතකොට 10ට වටේනවා. 10 ගුණාකාරයකට වටේනවා. සංඛ්‍යාව 10ට වැටෙනවා වෙන්නේ මේ සංඛ්‍යාවේ අග ඉලක්කම බිඳුව වෙන එක විතරයිනේ. ඔක්කොම ඕනම සංඛ්‍යාවක් 10ට වටේලම කියන්නේ පුතේ අග ඉලක්කම බිඳුව. හැබැයි එතකොට මෙයා දැන් මේකේ දෙක නැති වෙනවා. දෙක නැති වුණාට දෙක පහට පුංචි හින්දා මෙයාට මුකුත් කරන්නේ නැහැ. එයා 3ම කියලා ලියනවා. මෙයාත් පාට පුංචි 3මයි. මෙයාත් පාට පුංචි 3මයි. මෙයා 5 මෙයාට එකක් එකතු කරලා ලියන්නේ 4. මෙතනින් පල්ලයට යනකොට එකක් එකතු කරලා ලියන්න ඕනේ 4. එතකොට අපි ඔය කතා කරේ 10ට වැටෙනවා. දැන් අපි ටිකක් ලොකු සංඛ්‍යාවක් 10ට වැටේ. 2148 10ට වටේ. 10ට වටේනවා කියන්නේ අග එක්කෙනා බිඳු වෙනවා. අග එක්කෙනා බිඳු වෙනවා. එතකොට එයා නැති වෙනවා. එයා නැති වෙන සංඛ්‍යාව 5 හරි ඊට වඩා ලොකුයිද? ඔව් මෙයා 8. එහෙනම් ඔයා
4ට එකක් එකතු කරලා ඒක 5 කරන්න. එතකොට මේක වට යන්න ඕනේ 10ට නම් උත්තරේ 2140 sorry 2150 10ට නැති වෙන්නේ එක ඉලක්කමයි. එයා 5 හරි ඊට වඩා වැඩි නම් හරි තමයි මෙයා ඊට වයිමින් ඉන්න එක්කනට එකක් එකතු වෙන්නේ. දැන් මේක 2144 එයා වටේනකොට එයාගේ නැති වෙන්නේ 4. හැබැයි එයා 5ට පුංචි. ඒකින මේකට එකක් එකතු කරන්නේ 2140. ඒ 10ට වටේනවා. 100ට වටේනවා කියන්නේ 100 ගුණාකාරය. 100 200 300 400 වෙනවා. ඔබට පේනවා 10ට වටේනකොට අග ඉලක්කම බිඳුව වෙනවා. එහෙනම් 100ට වටේනකොට අග ඉලක්කම් දෙකම බිඳුව වෙනවා. බලන්න. 2148. මෙතන අග ඉලක්කම් දෙක. ඒ දෙන්නම නැති වෙනවා. ඒ දෙන්නම වෙනුවට දාන්න ඕනේ බිඳු දෙක. ඊළඟට පුතේ ඔබ බලන්න ඕන අර ඉස්සෙල්ලා බැලුවා වගේ මේ නැති වෙන දෙන්නගෙන් මුලින් ඉන්නේ කෙනා. මෙහා නෙමෙයි 8 නෙමෙයි 4 තියෙන්නේ. නැති වෙන දෙන්නගෙන් මුලින් ඉන්නේ 4. ඒක 5ට වඩා පුංචිනේ. එහෙනම් මෙයාට එකක් එකතු කරන්නේ නැහැ. එයා එකමයි ඊළඟට 2100. ඔන්න 2148 අපි වැටෙවුවා 100ට. ආසන්න පිටිපස්සෙන් බිංදු දෙකක් තියෙනවා නම් ඒ කියන්නේ 100ට වටේනවා. මෙයා 2144. කවුද නැති වෙන්නේ? අග දෙන්න. ඒ දෙන්න වලට බිංදු දෙකක් දාන්න ඕනේ. ඒතර නැති වෙන දෙන්නගෙන් මුලින් මෙන්නේ 4. එයා 5ට වඩා පුංචි. එහෙනම් මේකට එකක් එකතු කරන්නේ නැහැ. ඒක 21ම. එතකොට 100ට වටේනකොට අග ඉලක්කම් දෙකක් නැති වෙනවා. නැති වෙන දෙන්නගෙන් මුලින් ඉන්න එක්කෙනා දිහා බලලා එයා 5 හෝ ඊට වඩා වැඩි නම් මේකට එකක් එකතු කරන්න ඕනේ. 5ට වඩා කුඩා නම් එකතු කරන්නේ නැහැ. එතනින් මෙහා තියෙන ඉලක්කම් ටික එහෙමම ලියනවා. ඒ තව එකක් දෙකක් වටේම බලන්න. හරි. දැන් බලමු. මේක වටේමු 100ට. 100ට වටේ. හරි. එයා උන්ට දිද්දේ. ඒතර වටේනකොට 100ට ඉඳලා මේක බිංදු දෙකක් තියෙනනේ අග ඉලක්කම් දෙකම බිංදු වැටෙන්නට ඕනේ. ඒතර මෙතන නැති වෙන දෙන්නගේ මෙයා 7නේ. ඒක 5ට වඩා ලොකුයි. එහෙනම් මෙයා මොකද වෙන්න ඕනේ? එයා 5 වෙන්න ඕනේ. ඊළඟ එක්කෙනා 3, ඊළඟ එක්කෙනා 1. 13500. තව එකක්. ඔබ වටේමු ඒක 100ට වටේමු මේ දෙන්නම නැති වෙන්න ඕනේ. ඒ දෙන්නට බිංදු දෙකක් අනිවාර්යෙන් එනවා. ඒතර නැති වෙන දෙන්නෙන් පළවෙනි එක යනවා බිංදුව. එහෙනම් මෙයාට එකක් එකතු කරන්නේ නැහැ. එයාත් එහෙම මෙතන බිංදුව තියෙන්නේ 1යි 2යි 12. දැන් ඔබට තේරෙනවා ඇති වටේ. අනිතින් 100ට වටේනකොට බිංදු දෙකක් එනවා නම් 18ට වටේනකොට බිංදු 3ක්. 18 වටේනකොට බිංදු 3ක් පුතේ. අපි බලමු වටේම මේක ගන්න. මේක වටේම අපි ඉස්සෙල්ලාම 18 වටේ. ඒක කතා කරන්නේ 18 වටේනකොට බිංදු 3ක් එනවා. අගට බිංදු 3ක් එනවා. ඒ කියන්නේ මේ 3 දෙනාම නැති. එතකොට මෙතන නැති වෙන 3 දෙනාගෙන් මුලින් ඉන්නේ 5නේ. 5 නම් මෙයාට එකක් එකතු කරනවද නැද්ද? එකතු කරන්න ඕනේ. එතකොට එන්නේ 4 නෙමෙයි 5 මුලට 2 25. ඔව් දැන් අපිට පුළුවන් 10ට 100ට 18 18 වටේනවා නම් බිංදු 4ක් වෙනවා. එච්චරයි. ඊට වඩා දෙයක් නේද? අපි 3000 මේ තියෙන සංඛ්‍යා වටේම ඉස්සෙල්ලාම 10ට ඊළඟට 100ට ඊළඟට 1000ට මේ දසදහස් දක්වාම වටේම බලන්න. ඔව් 10ට වටේනවා. එක ඉලක්කමයි නැති වෙන්නේ. එයා 4. 5ට වඩා පුංචි. එහෙනම්
එයා වෙනුවට බිඳුව මේ ටික මම ලියන්න ඕනේ. කීයද? 7යි 5යි 0යි 3යි 4යි. හරි. ඊළඟට C ට දෙන්නම බිඳුව. එතකොට දෙන්නගේ මෙයා බිඳුව දෙක දාමු අපි ආ. මෙයා බැදියා බැලුවා මෙයා 5ට ලොකුයි. එහෙනම් මෙයාට එකක් එකතු කරන්න ඕනේ. එතෙන් දෙන්න ඕනේ 6. ඊළඟට 340. 18. ඉලක්කම් 3ම බිඳුව. බිඳුව 3ක් දාලා 18 වටේම අපි ඇඩ් කරමු පොඩ්ඩක්. බිඳුව 3යි. බිඳුව 3ක් දැම්මා. එතකොට ඉලක්කම් 3ම නැති වෙනවා. නැති නෙකන 5 පුතේ. මෙතන 5 නැති වෙන්නේ. එහෙනම් මෙහාට එකක් එකතු කරනවා. එතකොට ඉස්සරහට එන්නේ 1. ඊළඟට 4 3. ඊළඟට අපි වටේම 10 17ට. 17ට වටේ. එතකොට 10ට 100ට 18 දාලා මේ ඉලක්කම් ටික ඔක්කොටම බිඳු. අපි ටික දාලා බිඳු 4ක් දාන්න. ඕන 10ට වටේ ලැබ. ඒතර මතක තියාගන්න පත්තරේක හරි පුතක හරි විශාල සංඛ්‍යාවක් අගට බිඳු 4ක් තියෙනවා නම් ඒ වටේලා තියෙන කීයද? 10000. හරි. දැන් අපි කියමු. එතකොට මේ ඉලක්ක 4ම බිඳු නැති වෙන මෙතන බිඳුවනේ තියෙන්නේ. එහෙනම් මේ දෙන්නගේ වෙනසක් කරන්නේ නැහැ. 34. දැන් ඔබට වටේන්න පුළුවන්. වටේනකොට මතක තියාගන්න ඕනේ 10ට වටේනවා නම් අගට බිඳුව 100ට වටේනවා නම් අග ඉලක්කම් දෙකම බිඳු වෙන්න ඕනේ. 18ට වටේනවා නම් අග ඉලක්කම් 3ම බිඳු වෙන්න ඕනේ. ඒ නැති වෙන ඉලක්කම් තුනේ පළවෙනියා 5 හෝ ඊට වඩා වැඩි නම් අර ඊට පැත්තේ වම් පැත්තේ තියෙන එකට එකක් එකතු කරන්නට ඕනේ. හොඳයි. මම මේ ලියලා තියෙන සංඛ්‍යාව දිහා බලන්න. මේ සංඛ්‍යාව අපිට ඔබට කියන්න පුළුවන් ද ඔය තියෙන්නේ සංඛ්‍යාවක් නියමිත නියම සංඛ්‍යාවක් වටේලා. ඔබට කියන්න පුළුවන් ද වටේලා තියෙන්නේ කීයද කියලා? ඔව්. බොහෝ විට ඔය වටේලා තියෙන්නේ 10ට 100ට 18. බිඳු 3ක් තියෙනවා. 18 වටේ ගන්න. දැන් මේ වැටීමේ තියෙන ප්‍රයෝජනය දැන් මෙහෙම 38 ගුණ කිරින්න 49. මේක ගුණ කරන ටිකක් අපහසුනේ. මේකේ ආසන්න උත්තරයක් ඔබට වටේලා ගන්න බැරිද ටක් දාලා? 38 කියන්නේ 40 නේ? 49 කියන්නේ 50. ඔව් ඒ දෙක බුදු වෙන්න කරපුවාම කීයද? 1000. බලන්න මේක ලියලා ගුණ කරාපුවාම මේට ආසන්න උත්තරයක් එන්නේ මේකම නෙමෙයි මේට ආසන්න උත්තරයක්. දැන් අපිට අර මේ වටේලා ගත්තාම තියෙන සුළු කිරීම පහසු තියෙනවා. දැන් ඔබට ඔබේ පුතේ ඔයගේ ගැටලු තියෙන්න පුළුවන් පුතේ. දැන් මේකේ තියෙනවා මේ පාඩමේ ඔව් සංඛ්‍යාවට යන්න තියෙනවා. ඊළඟට මේ 13යි 5 අභ්‍යාසය දැන් ඔබට කරන්න පුළුවන් 10ට 100ට 18 වටේ. එහෙනම් මම තව එකක් කියලා දෙනවා. ඒ තමයි මේ ඔයාට අපි කතා කරේ පූර්ණ සංඛ්‍යාව වැටීම. ඊළඟට පුතේ දශම සංඛ්‍යාව වැටීම ගැනත් අපි දැනගන්න. දශම සංඛ්‍යාව වට යන්නේ નિયમિત දශම ස්ථාන ගන්නට. අපි උදාහරණයක් විදිහට මේ 3.2යි 7යි 4යි 5. මේක දශම ස්ථාන කීයක් තියෙනවද? මේකේ තියෙනවා දශම ස්ථාන 4. අපිට කියනවා මේක දශම ස්ථාන 3කට වටය. දශම ස්ථාන 3කට කීයද දශම ස්ථාන? ඒ කියන්නේ ඔබ උත්තරේ දෙන්න ඕනේ දශම ස්ථාන 3යි තියෙනවා. ඒ කියන්නේ ඔබ නවතින්න ඕනේ මෙතනින්. ඒ කියන්නේ 3.274 කියන දෙනින් මෙතනින්. ඒතර පහ නැති වෙනවනේ. පහ නැති වෙනකොට අර මම කලින් කියවෝ ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. පහ හෝ ඊට වඩා වැඩි නම් මේකට එකක් එකතු කරනවා. එහෙනම් මේක දශම ස්ථාන 3කට වටේනවා නම් 3.27යි 5 කියලා කියන්නේ. ওই දශම ස්ථාන 3කට අපි ඕගම වටේම වෘත්තේ දශම ස්ථාන 2කට. ඒකට දශම ස්ථාන 2යි ඔයාට උත්තරයට ඕනේ. හා. එතකොට මෙතනින් නවතින්න ඕනේ. 4යි 5යි දෙන්නම නැති වෙනවා. දැන් මේකේ එකක් නැතුණා. අපි ඒක 5 2 3 2 6යි 5. මේක දැන් මේ දෙන්නම නැති වෙනවා. ඒ දෙන්නම නැති වෙනකොට බලන්න මෙයාගේ 4. ඉස්සෙල්ලා බැලුවේ.
එයා පහට වඩා පුංචි නම් මේකට එකතු කරන්නේ නැහැ. එහෙනම් මොකද උත්තරේ? 3.27. අපි මේකම 2.74 අපි දශම ස්ථාන එකකට වටිනවා. පළමු දශම ස්ථානයට වටේ. අපිට කියන්නේ මේ පළමු දශම ස්ථානයට වටේ. දෙවන දශම ස්ථානයට වටේ. එහෙම නැත්නම් දශම ස්ථාන තුනකට වටේ. ඔය විදිහට කියනවා. මේක පළමු දශම ස්ථානෙට කියන්නේ ඔයා උත්තරේ තියන්න ඕනේ එක දශම ස්ථානයයි. එතකොට මේ ඔක්කොම නැති වෙනවා. නැති වෙන සංඛ්‍යාවලින් මුලින්ම තියෙන 7. ඒක 5ට වඩා ලොකුයි. එහෙනම් ඔයා ලියන්න ඕනේ 3.2 නෙමෙයි 3.3. දැන් ඕකම අපිට වටයන්න කියන්න පුළුවන් මෙහෙම. මේක වටයන්න කියනවා ආසන්න පූර්ණ සංඛ්‍යාවට. ආසන්න පූර්ණ සංඛ්‍යාවට. ඒකට පූර්ණ සංඛ්‍යාවට වටයනකොට දශම නැහැ. මේ ඔක්කොම ටික නැති වෙනවා. මෙයා විතරයි ඉතුරු. එතකොට නැති වෙනවා මේ ටික. මේ ටිකෙන් මෙයා 2. 2 හින්දා අපි මේක ලියන්නේ මෙයාට කරන්නේ නැතුව 3.0 කියලා ලියන්නම ඕන. වටේලා ලියනකොට මේක 3.0 කියන්නේ 3 තමයි. නමුත් 3 විතරක් ලියන්නේ 3.0 කියලා ලියන්න ඕනේ. එතකොට තමයි ඔබ ඒක වටේලා නිවැරදිව ලියලා තියෙනවා කියලා තේරුම්. ඒකේ පූර්ණ සංඛ්‍යාවට දැන් මේ බලන්න. අපි මේක වටේමු. දෙවෙනි දශම ස්ථානයට. දශම ස්ථාන දෙකකට. එතකොට මෙයා නැති වෙනවා. එයා 1. එතකොට එයා 4යි. 4.65. ඊළඟ දශම ස්ථාන එකකට. එතකොට මේ දෙන්නම නැති වෙනවා. එතකොට 4.65 1 දෙන්නම නැති වෙනවා. ඒ නැති වුණාම 5 දිහා බැලුවා. 5 තියෙනවා නම් මේකට එකක් එකතු කරනවා 4.7. ඊළඟට 4.65 1 අපි වටේමු ආසන්න පූර්ණ සංඛ්‍යාවට. පූර්ණ සංඛ්‍යාවට එතන මේ ඉලක්කම් තුනම නැති වෙනවා. නැති වෙන එකනාගේ මුලින් තියෙන 6 5ට වඩා ලොකුයි. අන්න ඔයා මේකට එකක් එකතු කරන්න ඕනේ. එතකොට එන්නේ පූර්ණ සංඛ්‍යාව 5.0. ඔබට ඔය මං කියලා දුන්නේ වැටීම. වැටීම අපිට අරිනවා හරිම අත්‍යවශ්‍යයි. මොකද ඔය විශාල හරිතම අගය ඕන කරන්නේ නැති වෙලාවට. ඒ කියන්නේ විශාල පරිමාණයෙන් තොරතුරු කියනකොට ඒවා අපි වටේලා ප්‍රකාශ කරන්නේ. දැන් මේ පොතේ ඔබට තියෙන ඕනෑ තරම් ඒ වගේ අභ්‍යාස කරන්න. ඒතකොට දැන් වැටීමේදී මම ඔබට කියලා දුන්නා දශම සංඛ්‍යාවට. එහෙනම් දැන් මේකේ කියනවා පුතේ අපිට නිකන් මේකේ තියෙන එක ගානක් නිකන් දැක්කහින්ද මම කතා කරන්නේ. මේ අභ්‍යාස බොහොම සරලයි. 13 4 13 5 13 6. මේ 13 6 දෙන ගාන ගෝලයක විස්කම්භය සෙන්ටිමීටර් 3.741යි. ගෝලයක විස්කම්භය සෙන්ටිමීටර් 3.741 සෙන්ටිමීටර්. ඔයාලට කියනවා ආසන්න පළමු දශම ස්ථානයට වටයන් ඉස්සෙල්ලා. ආසන්න පළමු දශම ස්ථානයට කියන්නේ මෙතනින් උත්තර තියෙනවා. එතකොට 4.1යි නැති වෙනවනේ. 4.1යි නැති වෙනකොට අපි බලන්නේ කවුරු දිහාද? 4 දිහා. ඒක 5ට වඩා පුංචි. එහෙනම් උත්තරේ 3.7යි සෙන්ටිමීටර්. ඊළඟට කියනවා පුතේ ආසන්න දෙවන දශම ස්ථානයට වටයන් මේකම 3.741 දෙවෙනි දශම දැන් මෙයා විතරයි නැති වෙන්නේ. එතකොට දශම ස්ථාන දෙකක් තියෙනවා. මෙයා එකනේ එකක්. එතකොට හානියක් නැහැ. 3.74මයි. ඊළඟට කියනවා ඔච්චරයි. ඒ වගේ පුංචි ගණන් තියෙන ඊළඟට කියනවා මේකේ. ඒක මම ඔබට ඒක තියෙන ගණන් ටික හදන්න උත්සාහ කරන්නේ. හදන්න පොතේ තියෙන ගණන් ටික 13 වෙනි පාඩමේ අභ්‍යාස ටික කරලා ඔක්කොම ටික කරලා අපි ඊළඟට තියෙන වැදගත් පාඩම ඒ පාඩමට යමු. ඒ පාඩමට යන්න ඉස්සෙල්ලා අභ්‍යාස ටික කරන්න පුතේ. තෙරුවන් සරණයි.